ක්‍රිස්තුස් වහන්සේ තුල මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි අපි අද දවසේදී විශේෂාකාරයෙන් යාඥා කරනු ලබනවා තාත්තලා වෙනුවෙන්. තාත්තා කෙනෙක් කියන්නේ අපේ ජීවිතේ මහා පුදුමාකාර ආධ්‍යාත්මයක් ඇති කරපු කෙනෙක්. අම්මා කෙනෙක් තම ලේකිරි කරලා අපිව හදනව වඩනවා. මම දකින්නේ මේ මෙලොවට බිහි වෙච්ච දරුවව ගුණදහමෙන් යහපත් ගති පැවතුම් වලින් පොහොණි කිරීමේ කාර්යය කරන්නේ තාත්තයි. සේනාගේ ආදරය කියාපෑ මව්සෙනෙත් පියසෙනෙත් උදාරයි. අපි ගායනා කරමු. कियावे मौसनी उदार लेकिन गला पिम अमरनी आई कंदुलेले दाहिलु असरल वेलाई सिने उबी अम्मी हदवत विलाय सिनी उबे ताते हदवत विलाय මුගක් තාත්තලා අඬන්නේ හදවතින්. ඒවා දරුවන්ට පේන්නේ නැහැ. වීවැල් හැඬු පෙරලා මාහට තලා ඔබමයි හැඬුවේ මාරිදවලා ඒ කඳුළු ගංගා මිනි කැට වෙලා ඔබ ගිල වටේ දිලිසෙන රන්දමක් වේලා ආදරේ ගියාපේ මෞසෙනේ උදාරයි ලේකිරෙන් ගලා පිම අමරණීයයි කඳුලැල්ලේ දාහෙලු අසරල් වෙලායි සෙනෙහි ඔබේ අම්මේ හදවත වෙලායි සෙනෙහි ඔබේ තාත්තේ හදවත වෙලායි දරුවන්ගේ ජීවිත වෙනුවෙන් මොන තරම් වෙහෙසනවද මහන්සි වෙනවද දුක් කන්දරාවල් දරා ගන්නවද තාත්තලා. මගේ සැප පතායේලා වූ දුක විඳලා ඇති දැඩි කලේ ඔබයි දිවි කැප කරලා නොපතා කිසිත් ප්‍රේමය
දෙවිඳුට පුදලා සැනසෙන්න අම්මේ ඒ මල සිඹලා සැනසෙන්න තාත්තේ ඒ මල සිඹලා ආදරේ කියාපේ මවුසනේ උදාරයි ලේකිරෙන් ගලා පෙම අමරණීයයි කඳුලැල්ලේ දායලු අසරල් වෙලායි සෙනෙහි ඔබේ අම්මේ හදවත වෙලායි සෙනෙහි ඔබේ තාත්තේ හදවත වෙලායි සෙනෙහි ඔබේ අම්මේ හදවත වෙලායි සෙනෙහි ඔබේ තාත්තේ හදවත වෙලායි. Praise the Lord. Praise the Lord. Praise the Lord. Praise the Lord. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හැම තාත්තා කෙනෙක් වෙනුවෙන්ම දුවේ පුතේ ඔබ ස්තුති කියන්න ප්‍රශංසා කරන්න. සමහර විට ඔබේ තාත්තා ලෙඩ ඇඳේ ඉන්නට පුළුවන්. මගේ තාත්තත් ඔත්පල වෙලා ඉන්නේ. ඉතින් මන් දෙවියන් වහන්සේට ස්තුති කියනවා ප්‍රශංසා කරනවා. මගේ ලොකු අක්කා ඉතාමත්ම ලස්සනට පුදුමාකාර ආදරයකින් මේ තාත්තව බලා ගන්නවා. කිසිම වේදනාවක් දැනෙන්නට දෙන්නේ නැහැ. වයස අවුරුදු 90ක් වෙනවා තාත්තට දැන්. නමුත් බොහොම ලස්සනට පිළිවෙලට ඒ තාත්තව තවම අපිට තාත්තේ කියලා කියන්නට ඒ තාත්තව ආදරෙන් රැක බලා ගන්නවා. ඒ නිසා එවැනි සොයුරියක් මට දුන්නා වූ දෙවියන් වහන්සේට මම ස්තුති කියනවා. ගොඩක් යාඥා කරන්නේ අගේ දැස් ශක්තිමත් කරන්නට කියලා. තවර වැඩ රාජකාරී බොහොමයක් එක්ක තමයි ලස්සනට ඒ දේ කරන්නේ. ඒ වගේම ඔබේ තාත්තා ඔබේ ජීවිතය තුළ කර තිබෙන දේවල්, ඔබට ඉතිරි කරලා තියෙන දේවල්, ඔබේ ජීවිතය තුළ ඇති කරලා තියෙන ගුණ වගාව මේවා කියලා නිම කරන්නට බෑ. නිසා අද දවසේදී ස්වාමීන් වහන්සේට ස්තුති කියනවා, ප්‍රශංසා කරනවා මෙසේ. දිවස ප්‍රසාද වහන්සේ තුල ජීවමාන වැඩ සිටින ආදර ජේසුනි, මගේ දිනේ පසුගිය දිනවල බය වී සිහි විකල් වී බොහොම අසරණව සිටි අවස්ථාවේ පියතුමා හමු වී යාඥා කළා. ඉන්පසු දියණියගේ තිබුණු ඒ සියලු නපුරේ බලවේග බිඳී පහවී ගොස් සම්පූර්ණ සුවය ලැබුණා. ජේසුනි, ඔබ වහන්සේ දුන්නා වූ ඒ සුවයට ඔබ වහන්සේට ස්තුතියි. දිව වෛද්‍යවරයාණනි, මාහට රැකියාවක් නොමැතිව අසනෝ සිටි මොහොතේ මම පෞද්ගලික ආශිර්වාදයන්ට පැමිණ පියතුමාද හමු වී පියතුමා මා වෙනුවෙන් යාඥා කළා. මට දේව කරුණාවෙන් හොඳ රැකියාවක් ලැබුණා. දෙවි ස්වාමීතුමනි, ඔබ වහන්සේ මට දුන්නා වූ මේ වර ප්‍රසාදයට ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතියි. ඒ වගේම දෙවියන් වහන්සේට සියල්ල කළ හැකි ආදර ජේසුනි, මගේ මල්ලි අංශභාගයේ රෝගය සහ මොළයට විස බීජයක් ගොස් ඇති බව වෛද්‍යවරු පැවසු මොහොතේ අපි පියතුමා හමු වී මල්ලිගේ අසනීපේ සියල්ල පැවසුවා. ඉන්පසු පියතුමා ඊට බලගත් ලෙස යාඥා කළා. සුදෝපේ 14ක් කරන ලෙස පැවසුවා. ඔබ වහන්සේගේ අමිල ශ්‍රී රුධිරේ බල මහිමෙන් සුවය ලැබුණා. ජේසුනි, ඔබ වහන්සේට ස්තුති වේවා, ප්‍රශංසා වේවා, මහිමය වේවා. Praise the Lord. Praise the Lord. Praise the Lord. Praise the Lord. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ඒ වගේම දිව්‍ය වෛද්‍යවරයාණනි, මාහට රැකියාවක් නොමැතිව සිටි අවස්ථාවේ පියතුමා හමු යාඥා කළයින් පසු හොඳ රැකියාවක් ලැබුණා. ජේසුනි, ඔබ වහන්සේට ස්තුති.
දිව්‍ය ගැලවුම් කරුවාණනි අප දෙදෙනාගේ විවාහ මංගල කටයුතු කිසිදු කරදරයක් නොමැතිව කරන්නට ලැබුණා. ඔබ වහන්සේට ස්තුතියි. ඒ වගේම දිව්‍ය වෛද්‍යවරයාණනි ඔබ වහන්සේගෙන් මගේ ජීවිතයට ලැබුණා වූ අනේක විද වරප්‍රසාද වලට ඔබ වහන්සේට ස්තුතියි. වගේම දියණියගේ 9 වෙනි උපන්දිනය සමරණයේ දීනට ලැබුණු වරප්‍රසාද වලට ස්තුතියි. ඒ සමගම මීට දවස් කිහිපයකට ඉහතදී මෙහි වෙලාවේ රාත්‍රී මෙහි වෙලාවේදී ස්වාමීන් වහන්සේ කිසියම් අනාවරණයක් දුන්න මං යාඥා කළා. විශේෂයෙන්ම විවිධ නොයෙක් ආකාරයේ බන්ධනයකට ගොදුරු වෙලා තියෙන තරුණ දුවක් පිළිබඳව සෙත් FM ගුවන්විදුලි නාලිකාව ඔස්සේ ඒ මව ඒ වචනය අයිති කරගෙන තිබුණා. ඊට පස්සේ දරුවාවත් අරගෙන මම ළඟට පැමිණියා. ඒ දරුවා ඒ ගෙනාපු අවස්ථාවේදීම මං කිව්වා පුතේ මං ඔයාට යාඥා කරන්න ඔයාත් එක්ක කතා කරන්නට ඉස්සෙල්ලා මං ඔයාට කුරුස තියලා යාඥා කරනවා. ඒ කුරුස තියලා යාඥා කරද්දී යම් යම් දේවල් මට දැනුණා මං කිව්වා. ඊට පස්සේ තමයි ඒ දරුවත් එක්ක කතා බහක් කෙරුවේ. ඒ දරුවාගේ ස්ථාවරය කිසිසේත්ම වෙනස් කරන්නේ නැති තත්වයක් තමයි තිබුණේ. ඒක දෙමව්පියන්ටත් ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණේ. ඊට පස්සේ මම සුදු වතුර ටිකක් අරගෙන කුරුසේ තියලා ඒකට දාලා යාඥා කරලා ඊට පස්සේ මම ඒ දරුවාට ඒක බොන්නට දුන්නා. දීලා මම ඒ සුදු කුරුසේ තියලා යාඥා කළා. බලගතු ලෙස යාඥා කළා. යාඥා කළාට පස්සේ ස්වාමීන් වහන්සේ මේ දරුවාව වෙනස් කළා. මේ දරුවා දරා හිටි ඒ සියලු ආකල්ප වෙනස් වුණා. සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. හරියට නිකන් U-turn එකක් වගේ. ඊට පස්සේ දෙමව්පියෝ කියපු දෙයට දෙමව්පිය අනුව ජීවත් වෙන්නට හිතුවක්කාර ජීවිතේ ඈත් වෙලා ජීවත් වෙන්නට ඒ දරුවා පොරොන්දු වුණා. ස්වාමීන් වහන්සේ දරුවව නිදහස් කළා. ඉතින් ලොකු සැනසීමක් ඒ තුලින් උදා කර දුන්නා. ඒ දරුවව බන්ධනය කරගෙන හිටපු ඒ නපුරේ බලවේග වලින් ඒ හිතුවක්කාර යක්ෂයාව, ඒ අකීකරුකමේ යක්ෂයාව ස්වාමීන් වහන්සේ නිදහස් කළා. සුවේ දුන්නා. උන්වහන්සේට ස්තුති කියනවා. ප්‍රශංසා කරනවා. Praise the Lord. Praise the Lord. Praise the Lord. Praise the Lord. මගේ අසරණ මොහොතේදී තමයි උන්වහන්සේ මට පිළිසරණ එවන්නේ. එනිසා මා තනි වෙච්ච මොහොතේදී උන්වහන්සේගේ ඒ ශක්තිය අපිට ලැබිලා තියෙනවා. අපි උන්වහන්සේට ස්තුති කියමු, ප්‍රශංසා කරමු. බොහෝ අය අන්තර්ජාලය ඔස්සේ විශාල පණිවිඩ ප්‍රමාණයක් එවලා තිබුණා. අද දවසේදී මම උදේ පාන්දර යාඥා කළයින් පසුව ඒ අය එවලා තිබිච්ච පණිවිඩ මම කියවලා ඒ වෙලාවෙම සමහරක් අයට යාඥා කළා. ඒ අය ගොඩක් මේ දැන් ඒ අයට මේ මෙහෙයට සහභාගී වීමට ලැබුණු අවකාශය ගැන දෙවියන් වහන්සේට ගොඩක් ස්තුති කියනවා, ප්‍රශංසා කරනවා YouTube තාක්ෂණය ඔස්සේ. ඉතින් අපිට පුළුවන් අපි උපරිමය කරනවා ඔබ වෙනුවෙන්. අපි දන්නවා හුඟක් අය ජීවිත අසරණ වෙලා ඉන්නේ. ඒ අයට තීරණයක් ගන්නට බෑ. සමහර විට ඒ අයගේ ආධ්‍යාත්මික ජීවිතය ගොඩනගා ගන්නට මට දැන් අද පල්ලි යන්නට ඕනේ, මට මේ අභ්‍යාසය කරගන්නට ඕනේ. නමුත් ඒ අයට පළවෙනි තැන දෙන්නට වෙලා තියෙන ඒගොල්ලන්ගේ රැකී ආරක්ෂාව වලටයි. එහෙම නැතුණත් ඒ තමුන්ට අහිමි වෙලා යනවා. අන්න එහෙව් අසරණ වීම තුල අද හුඟක් තාත්තලා ඉන්නවා. විදේශ රටවල ඉන්නවා තාත්තලා. ඒ වගේම ඒ තාත්තගේ තාත්තකම නැති කරගෙන වෙන සම්බන්ධතාව තුල පෞල් ජීවිත අවුල් කරගත තාත්තලාත් ඉන්නවා. කමක් නැහැ, අපි මේ හැම තාත්තා කෙනෙක් වෙනුවෙන්ම දෙවියන් වහන්සේට බාර කරන්නට යනවා. අපි උන්වහන්සේට යාඥා කරන්නට යනවා. ඒ වගේම තමුන්ගේ මුළු ජීවිතයම දරුවන් වෙනුවෙන්ම කැප කරන ඒ හැම තාත්තා කෙනෙක්ම උදාරයි. අපි දෙවියන් වහන්සේට ස්තුති කියමු, ප්‍රශංසා කරමු.
Praise the Lord. Praise the Lord. Praise the Lord. Praise the Lord. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා මහිමේ වේවා. මහිමේ වේවා. අසරණ මොහොතේ ඔබ මට සරණේ වුණා මාතනි වුණු මොහොතේ ඔබ මා ළඟ සිටියා මා ලෙඩ වූ මොහොතේ මා සුවපත් කෙරුවා මෙලෙසින් සමිඳුන් මා දිවියට ඇතුළුනා මෙලෙසින් සමිඳුන් මා දිවියට ඇතුළුනා තුති වේ මහිමය වේ තුති වේ පැසසුම් වේ තුති වේ මහිමය තුති වේ පැසසුම් වේ තුති වේ මහිමය තුති වේ පැසසුම් වේ තුති වේ මහිමය තුති වේ පැසසුම් වේ වැටුණු තැනින් නැගිටින්නට නොහැකිව මගක් සොයාම ලතැවුවා සමිඳුන් වෙත මා යන්නට මත්තෙන් සමිඳුන් මා හදටම ආවා අලුත් ජීවයක් මට දී අතරින් වැටුණු තැනින් මා ගොඩගත්තා මගේ දිවි පනරව ඇතිතුරු සැමරා කැපවන්නට මට සිත දුන්නා කැපවන්නට මට සිත දුන්නා තුති වේ මහිමය තුති වේ පැසසුම් වේ 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 Praise the Lord. Praise the Lord. Praise the Lord. Praise the Lord. ප්‍රශංසා වේවා. මහිමේ වේවා. මහිමේ වේවා. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුදු පවුලතුමන් එපීසි වරුන්ට ලියන ලද ලිපියෙන් කොටසක්. එපීසි ලිපියේ 6 වෙනි පරිච්ඡේදයේ 1 සිට 4 දක්වා. දෙමාපියන් සහ දරුවෝ දරුවනි ඔබේ දෙමාපියන්ට කීකරුවන්න ඒ ක්‍රිස්තියානි යුතුයකමකි. ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න යනු දේව පොරොන්දුවක් ඇති පළවෙනි ආඥාව. එනම් එසේ කිරීමෙන් ඔබට සෙත් සැලසෙනු ඇත. ඔබ මෙහි පිට බොහෝ කාලයක් ජීවත් වනු දැත් යනුයි. පියවරුනි ඔබේ දරුවන් කෝප නොකරන්න. එසේ නොකර ඔවුන් ක්‍රිස්තියානි විනයෙන්ද අවවාදයෙන්ද ඇතිදැඩි කරන්න. දේව වාක්‍ය නම් මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා.
සුදත් සුරේන්ද්‍රනි ස්පර්ශ කළමැ මුවට නැගෙන සෑම වදන සිතට නැගෙන සෑම සිතුවිලි සුදත් බලයෙන් පිරීති වේවා සුදත් සත්වර ඔබ කිරී වේවා ඔබට ආශිර්වාද ලැබේවා. වාඩිවන්න. ක්‍රිස්තුස් වහන්සේ තුල මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද තාත්තලාගේ දිනය. එතකොට දරුවන්ට කියනවා ඔබේ මව්පියන්ට කීකරු වන්න, එය ක්‍රිස්තියානි යුතුයකමක්. පියාටත් මවටත් ගෞරව කරන්න, දෙමව්පියන්ට සංග්‍රහ කරව. 50 අපිට පෙළගස්සලා තියෙන එකයි. මොකද පළවෙනි 53 ත්‍රියක දෙවි මහෝත්තමයන් වහන්සේට හිමි ගෞරවය, නමස්කාරය, ප්‍රශංසාව පුද කිරීම. ඊළඟට 4 වෙනි පනත මෙන්න ඒත් එක්කම ඒ දෙවියන්ට වගේම ඔබේ අම්මට තාත්තටත් ගෞරව කරන්න. ඒ තරම් උසස් තත්වයකට දාලා තියෙන්නේ. මොකද අපි විශ්වාස කරනවා මෙලව දකින දෙවියන්ව අපේ දෙමව්පියන් තුලින්. මේ තාත්තගේ චරිතය මහා පුදුමාකාර ලෙස දරුවන්ගේ ජීවිතවලට බලපාලා තියෙනවා. එතෙන් දරුවන්ට ඒ චරිතය යහපත් පැත්තට බලපාලා තියෙනවා. තමරක් අයට ඒක අයහපත් පැත්තට බලපාලා තියෙනවා. මොකද ගොඩාක් දරුවෝ තාත්තට පුදුමාකාර ආදරයක්, භක්තියක්, ගෞරවයක් තියෙද්දි තවත් සමහර දරුවෝ ඉන්නවා තාත්තා කෙරෙහි පුදුමාකාර වෛරයකින් ඉන්න. කෝපයකින් ඉන්න දරුවෝ දැකලා. මට තාත්තත් එක්ක මගේ ජීවිතේ ගොඩක් කාලයක් ගත කරන්නට ලැබිලා නැහැ. හැබැයි මනෝවිද්‍යාඥයෝ කියනවා දරුවෙක්ගේ ජීවිතයේ විශේෂයෙන්ම ළමා කාලය ගොඩනැගීමේ කාල පරිච්ඡේදයේදී මේ අම්මගේ භූමිකාවත් තාත්තගේ භූමිකාවත් ඒ දරුවගේ ජීවිතයට හරියට පුදුමාකාර ලෙස බලපානවා කියන්නේ. ඒ අයගේ ඇටිටියුඩ්ස්, ඒ අයගේ ආකල්ප, ඒ අය දරුවන් දෙස, පවුල දෙස, සමාජයේ දෙස, සමාජයේ සංසිද්ධීන් දෙස, ඒ වගේම ගුණ ධර්ම ගැන දකින ආකාරය ඒක දරුවන්ගේ ජීවිතවලට ගොඩක් වටිනවා. ඔය කාල පරිච්ඡේදය හඳුන්වන හුඟක් වෙලාවට the stage of identification කියලා. The child identifies who the father is and who the mother is. අන්නේ ඔය කාලේදී තමයි සමහර වෙලාවට තාත්තගේ චරිතය දියාරු චරිතයක් බවට පත් වුණොතින්, බේබදු චරිතයක් බවට පත් වුණොතින්, කාලකන්ණි තත්වයක් පත් වුණොතින්, ඔතනදී තමයි සමහර වෙලාවට ඒ දරුවන්ට තාත්තා කෙරෙහි වෛරය, ක්‍රෝධය ඇති වෙන්නේ, ආදරය නැති වෙන්නේ. නමුත් එන්නේ කාල පරිච්ඡේදය තුල
මම ගෙදර හිටපු කාලේ සෙමිනේරි යන්නට ඉස්සෙල්ලා මෙන්න මේ ස්ටේජ් ඔෆ් අයිඩෙන්ටිෆිකේෂන් මේ කාල පරිච්ඡේදයේදී මොකද මම විශ්වවිද්‍යාලයේ ඉතා ඉහළටම මනෝවිද්‍යාව හැදෑරුවා. ඒ හදාරනකොට මට තේරිච්ච දෙයක් තමයි එතනදී ඉදිරිපත් කරන මේ දරුවන් ඇතිදැඩි කිරීමේදී අංශ දෙකක්. ඒකට කියනවා positive reinforcement and negative reinforcement කියලා. ඒ කියන්නේ යහපත් ලෙස සුබවාදී ලෙස දරුවව යම්කිසි ආකාරයක දිරිගැන්වීමක් කරලා දරුවව ගොඩනැගීමත් තවත් පැත්තකින් දඬුවම් කරලා punishment ඒ තුලින් දරුවව ගොඩනැගීමක්. ඉතින් මම දකිනවා මගේ තාත්තගේ ජීවිතය තුළ ගොඩක් මට ලැබුණේ දිරිගැන්වීම. හරි පුදුම විදිහට තමයි අපිව මෙහෙව්වේ. අපිව ගොඩනැගුවේ. ඒකට හේතු වෙන්නේ නැතේදී තාත්තා ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබපු කෙනෙක්. ඉතින් මේ පියතුමන්ලා යටතේ තමයි හුඟක් තාත්තා ඇතිදැඩි වෙලා තියෙන්නේ. ඒ ආభాෂය ඒ ඩිසිප්ලින් එක ඔහුට ලැබුණු අධ්‍යාපනය මං හිතන්නේ අපේ ජීවිතවලට ගොඩක් කතාවෙන් නෙමෙයි ක්‍රියාවෙන් පෙන්නලා දුන්නා. ක්‍රියාවෙන් පෙන්නලා දුන්නා. මම පුංචි උදාහරණ දෙක තුනක් දෙන්නම් ඔබට. තාත්තා හරි දක්ෂයි. is an all rounder. ඕනෑම දෙයක් පුළුවන්. ඒ ගතිගුණ තමයි ගතිපැවතුම් තමයි ගොඩක් මට පිහිටලා තියෙන්නේ. ඉස්සර එයාගේ රැකියාවට අමතරව විනෝදාංශයක් හැටියට වගේ මෙයා ඔරලෝසු හදනවා. ඉතින් ගෙදර ඒ බඩු මුට්ටු හරියට තියෙනවා. ඒවා හදනවා. මමත් ඉතින් පැත්තකට වෙලා ඕවා බලාගෙන ඉන්න මට හරි ආසාවක් තියෙනවා මේවා කරන්න අත්හදා බලන්න. දවසක් තාත්තා ඒක හොඳ බ්‍රෑන්ඩඩ් ඔරලෝසුවක් වටිනා ඔරලෝසුවක් ඒක හදලා බාගෙට හදලා ඩයල් එක ෆිට කළේ නැහැ. මම දැක්කා ඒ වල ඇතුලේ කටු ඔක්කොම වැඩ කරන විදිහ ඔටෝමැටික් එකක්. මට හරි ආසයි හිතුණා ඒක. තාත්තා තියලා වෙන වැඩකට එළියට ගියා. ගිහලා ඊට පස්සේ මම මොකද කරුවේ? මම අරගෙන ඩයල් එක ෆිට කළා. දැන් මට අහපව් ගලව ගන්නට ගියා ගලවන්නට බෑ මට ගලවන්න දන්නේ නැහැ. ඒක තද කරපුවම ටක් ගාලා ෆිට වුණා. දැන් මට පුදුම බයක් ඇති වුණා. තාත්තා ඇවිල්ලා මට දඬුවම් කරයි. මම බයේ හිටියේ. මං කාමරේ අස්සේ ඉඳලා කර්ටන් එකට අස්සේ ඉඳලා හොරෙන් බලාගෙන හිටියා. තාත්තා ආවට පස්සේ මට අඬ ගැහුවා. ටෙරන්ස් සාමාන්‍යයෙන් මම මොනවා හරි වරදක් කරපුවාම ඉස්සර මගේ ස්වරූපයක් තියෙනවා මාව ගොත ගැහෙනවා කියන්නේ එන දෙයක් කියන්න බෑ. තාත්තේ ඔව් තාත්තේ මම තාත්තේ මෙතන මම දැක්ක මේක තියෙනවා තාත්තේ ඔහොම කියාගෙන යනවා දැන්. ඒක හරි මට තේරෙනවා ඔයා මේ මොනවද කියන්නේ කියලා. මේ ඉන්නකෝ. තාත්තේ මේ ඇයි මොකද? මේක තිබිලා මම මෙහෙම කෙරුවා. මං කිව්වා මේක මං හයි කෙරුවා. කියන එක කිව්වේ අන්තිමටම තමයි කිව්වේ. තාත්තා කිව්වා ඉතින් ඔයා කරලා තියෙනවා හරිනේ. ඔයා මේ හරියට කරලා තියන්නේ. එදා මට දැනුනේ මුළු ලෝකයක් මන් දිනාගත්තා වගේ. මට පුදුමාකාර ආත්ම අභිමානයක් ඇති වුණා. මේ තාත්තා කරපු දෙයක් ඊටු ටික මං කරලා මං හරියටම කෙරුවා නේද කියලා. හැබැයි ඊට පස්සේ මම පොඩ්ඩක් ගිහිල්ලා අහපව් හොරෙන් බලාගෙන හිටියා. මම හරියට කෙරුවයි කිව්වත් තාත්තා නැවත ඒක ගලවලා හරියටම ඒක ෆිට කළා. මං හිතුවා එතන මට අද හොඳ පනිෂ්මන්ට් එකක් හම්බ වෙයි කියලා. ඊට සතියකට ඉතුරු වගේ පස්සේ ඉස්සර ඔය ක්‍රීම් ක්‍රැකර්ස් බිස්කට් තියෙන්නේ මේ බෙලෙක් පෙට්ටි වල ලස්සන පෙට්ටි වල තියෙන. දවසක් වැඩ වැරලා එද්දී ඔය පෙට්ටියක් අරගෙන ආවා. මං හිතුවා
මේ බිස්කට් පෙට්ටියක් තමයි ගෙනලා තියෙන්නේ. මං ඇහුවා චීස් ගෙනාවේ නැද්ද කියලා. ඕක ඇතුලේ චීස් තියෙනවා බලන්නකෝ කිව්වා. ඊට පස්සේ මම මේක අරලා බලපුවාම මොනවද ඒක අස්සේ තිබුණේ? සම්පූර්ණයෙන්ම ඔර්ලෝසු කෑලි තිබුණේ ඔක්කොම. කැඩිච්ච ඔර්ලෝසු කෑලි පෙට්ටියක්ම තිබුණා. තව පුංචි මිටියකුත් තිබුණා. ඒකට අවශ්‍ය කරන උපකරණ තිබුණා. මයික්‍රෝ ටූල් සෙට් එකකුත් තිබුණා. ඒ පොඩි ස්ක්‍රූපිනියන් ඒවා ටික ඔක්කොම සෙට් එකක්. එදා තාත්තා මට කියනවා ඔන්න තියෙනවා ඔයාට දැන් ඕනේ තරම් කඩන්න හදන්න මේක ඔයාගේ. හැබැයි මගේ වලට අත ගහන්න එන්න එපා. මොකද මේව වටිනා බඩු තියෙන්නේ මේවල. එක එක්කෙනා හදන්න දුන්නේ ඒවා. ඒ වලට මම වග කියන්න ඕන. නිසා මෙන්න ඔයාට තියෙනවා. ඊට පස්සේ ඉදා ඉඳලා මගේ කාර්යය මොකද්ද? මේවා ඔක්කොම ගලවනවා, කෑලි ගලවනවා, නට් ගලවනවා, ආයෙ හයි කරනවා. පුදුම සන්තෝෂයක්, පුදුම සතුටක්. ඒ වගේ එකක් මම සම්පූර්ණයෙන්ම ගලවලා හැදුවා මම. හදලා දැන් වැඩත් කරනවා. ඊට පස්සේ මම තාත්තට කිව්වා ඔයාට විතරක් නෙමෙයි දැන් මටත් ඔරලෝසුව හදන්න පුළුවන්. මේ මම එකක් හැදුවයි කියලා කිව්වා. එතකොට තාත්තා hina වෙලා මට කියනවා මට ඕනේ උනේ ඔයාට ඔරලෝසු හදන්න දෙන්න උගන්වන්නට නෙමෙයි. මට ඔයාගේ ජීවිතේට වචන දෙකක්, වැදගත් වචන දෙකක් කියා දෙන්නයි මට ඕනේ කරලා තිබුණේ. ඒ තමයි සංයමයයි සංවරයයි. ඔයාට එක විනාඩියක් එක තැන ඉඳලා වැඩක් කරන්න බෑ. පුදුම දාංගලයක් තියෙන්නේ. කිසිම අවධානයකින් කිසිම වැඩක් කරන්නට බෑ. මෙන්න මේ සංයමය තමයි මට උගන්වන්නට ඕනේ. මොකද ඔරලෝසුවක් හදනෝ නම් ඔය වගේ කලබලෙන් හදන්නට බෑ. ගොඩාක් සංයමයක් අවශ්‍යයි. ගොඩාක් ඉවසීමක් අවශ්‍යයි. මට හරිම ආසයි අර ඇහැට දාන මේ කණ්ණාඩියකොත් ගෙනාවා. ඒක දාපුවම ඉතින් ලොකුවට පේනවා ඔක්කොම. හරියට නිකන් මහා වැඩකාරයෙක් වගේ තමයි මම. දැන් එතනදී මොකද්ද මට තාත්තා ඉගැන්වුවේ ජීවිතේ? අද හුඟක් දෙමව්පියෝ මේවා හිතන්නේ නැහැ. මොකද ඒ තාත්තගේ සමහර විට මේ පුංචි දේවල් වෙන්නට පුළුවන්. ඒ දේවල් තමයි මගේ දරුවව මේ ලොකු මහත් කරලා සමාජයකට ඇරලා ඒ දරුවාගේ ජීවිතයේ මුළු ජීවිත පැවැත්මම ගොඩනගන්න එතනින් කියන එක සමහරලාට හිතන්නේ නැහැ දෙමාපියෝ. සමහරට ඒගොල්ලන්ගේ ආවේග තුළට, මහන්සිය තුළට, වෙහෙස තුළට ඒව ඔක්කොම යට කරලා දානවා. දැන් හිතන්න පුංචි දරුවෙක් උදේ ඉඳලා චිත්‍රයක් ඇඳලා තියාගෙන ඉන්නවා. ඒ දරුවාගේ ජීවිතේ ලොකුම වීරයා තාත්තා. තාත්තා වැඩ ඇරලා එනකම් බලාගෙන ඉන්නවා මේක පෙන්වන්න. ගෙදරටත් එන්න ඉස්සෙල්ලා මේ දරුවා දුවලා ගිහිල්ලා මේ තාත්තගේ ඇඟේ ඉල්ලිලා තාත්තේ මේ බලන්න මම මේ ලස්සන චිත්‍රයක් ඇඳලා කොහොමද කියලා. බැරි වෙලාවත් ඒ තාත්තා එහෙම දරුවට කිව්වොත් යන්න පුතේ පැත්තකට මේ ඔයාට පේන්නේ නැද්ද මම මෙච්චර මහන්සිලා ඇවිල්ලා ඉන්නවා. මට කරදර කරන්න එපායි කියලා කිව්වොත් බලන්න දරුවගේ ජීවිතය කඩලා දාන්න තාත්තා වචන කීයක් නාස්ති කළාද? ඒක එන්න ඕනේ මෙතන. ඒක එන්න ඕනේ මෙතන. ඒ තාත්තට කියන්න තිබුණා ආනේ හරි ලස්සනයිනේ පුතේ. ඔයා ඕක සම්පූර්ණ කරන්නකෝ. මම තේ එකක් බීලා ඒක බලන්නම් කියලා. බලන්න වචන කොච්චර අඩුවෙන්ද පාවිච්චි කරුවේ. දරුවෙක්ගේ ජීවිතය ගොඩනගන්න මුළු මහත් ජීවිතේම ගොඩනගන්නට තිබිච්ච වචන ටිකක් වෙනුවට දරුවව කඩලා බිඳලා සම්පූර්ණයෙන්ම බිඳුවටම බස්සන්න වචන කීයක් පාවිච්චි කළා. ඒක තමයි. දැන් ඔතනදී
අපි කියනවා විශේෂයෙන්ම ළමා කාලයේදී මනෝවිද්‍යාවේ උතන කියන්නේ behavior modification කියලා. චර්යා රටා හැඩගැස්වීම කියලා කියනවා. ඒ චර්යා රටා හැඩගැස්වීමේදී දෙමව්පියෝ දරුවව විනිවිද දකින්නට ඕනි. සමහරවිට ඒ දරුවගේ තියෙන්නේ සමහරවිට තියෙනවා අපි කියනවා perceptual disorders කියලා. සංජානන දෝෂ තියෙනවා. දරුවගේ හැසිරීමේ දෝෂ තියෙනවා. behavioral disorders කියලා කියනවා. ඒවා පළමුවෙන්ම හදන්නට පුළුවන් ඒ අම්මා තාත්තා සංවේදී වුණා. මට මතකයි ඉස්සර මම ලියනකොට මේ පොත මෙහෙම වටේම කරකිනවා ඉතින්. අනිත් එක පෑන අල්ලන්නේ මම මෙහෙම අල්ලලා තද කරලා තමයි ලියන්නේ. ඉස්සෙල්ලාම තීන්ත පෑනෙන් ලියන්න ගත්තම පළවෙනිම අපිට ලියන්න ඉස්සර තිබුණේ මේ බෝල් පොයින්ට් පෑන් තිබුණේ. තීන්ත පෑන් තියෙන්නේ. සතියකට කොහොමත් පෑන් තුඩක් දෙකක් ඉවර කරනවා. ටික දවසක් යද්දි මගේ පෑනේ පෑන් තුඩ හඩියට නිකන් තලගොයාගේ දිව වගේ. ඒක පැලිලා අයියේ මං අයියෙන් තද කරලා පොත් හිල් වෙනවා. ඔක දවසක් දැක්ක තාත්තා. තාත්තා දැකලා මොකද්ද කිව්වේ මට? පුතේ ඔයා ඔය පෑන අල්ලන විදිහ වැරදි ඒකයි ඔය පෑනේ තල කැඩෙන්නේ. ඔයා ඔය අල්ලන ක්‍රමයට ඔයාට ගොඩක් ඉක්මනට ලියන්න බෑ. හිතන්න ඔයා කවදා හරි ලොකු විභාගයක් කරනවායි කියලා. එතකොට ඔයාගේ ඔය වේගය ඔයා ලියන වේගය ගණින්නේ මිලිසෙකන්ඩ්ස් වලින් කිව්වා. මට තේරුන්නේ නැහැ මම අහුවා මොකද්ද මිලිසෙකන්ඩ්ස් කියන්නේ. ඒතර කිව්වා දැන් විනාඩියක් දැන් තප්පර 60කට බෙදනෝනේ. තප්පරෙත් තව 60කට බෙදනවා. අන්න ඒ වගේ තමයි ඔයා මේ අත ඔක්කොම කරකෝ ඔහොම ලියන්න ගියාම සෑහෙන වෙලාවක් යනවා. ඊට පස්සේ මට කිව්වා මෙන්න මෙහෙම පෑන අල්ලන්න. මේ මැද ඇඟිල්ලට උඩින් තියන්න පෑන. මැද ඇඟිල්ලට උඩින් පෑන තියන්න. මේ ඇඟිලි දෙක මෙතනට තියාගන්න. මේ ඇඟිලි දෙකෙන් අල්ලන්න. එතකොට පෑන අල්ලන්නේ පාවිච්චි කරන්නේ මුළු අතම නෙමෙයි ඇඟිලි 3යි. දැන් ඕනේ තරම් ඉක්මනට ලියන්න පුළුවන්. විශ්වවිද්‍යාලයේ පැය 3ට මම පිටු 32ක් ලියපු අවස්ථාවල් තියෙනවා. ලොකු පොත් දෙන්නේ අපිට. ඒ හැම අවස්ථාවකදීම මට මතක් වුණේ තාත්තවයි. ඒක තමයි කියන්නේ behavior modification. එතකොට තාත්තා කෙනෙක් මේ දරුවන් විනිවිද දකින්න. ඒ දරුවගේ ක්‍රියාකාරකම් දෙස විනිවිද දකින්න. අහක බලාගෙන ඉන්නට එපා. යම්කිසි අඩුපාඩුවක් තියෙනවා නම් දුර්වලකමක් තියෙනවා නම් එතනම ඒ දේ හදන්න. කවදාවත් තාත්තට ඒ දරුවෝ වෛර කරන්නේ නැහැ. එතකොට දන්නෝ මේ දේ මට මේ තාත්තා කියලා දෙන්නේ ආදරෙන්. ඒ දේ ඉතාමත් වැදගත්. මම දෙවියන් වහන්සේට ස්තුති කියනවා ප්‍රශංසා කරනවා එහෙව් තාත්තා කෙනෙක් මට ලැබීම ගැන. ගිය අවුරුද්දේ අන්තිමට වගේ විවාහ මංගල උත්සවයක් තිබුණා. ඉතින් මේ ගෙදර අය මට කිව්වා ෆාදර් උදේ කෑම මේසටත් එක්කම එන්න, තේ මේසටත් එක්කම එන්න, දරුවව ආශිර්වාද කරන්නට කියලා. ඉතින් මම ගියා. දැන් පල්ලියට යන්න කට්ටිය ඊට පස්සේ ලෑස්ති වෙනවා. ඔක්කොම ටයි එක අතේ තියාගෙන බලාගෙන ඉන්නවා. කවුරුත් දන්නේ නැහැ ටයි ගැටේ දාගන්න. දැන් 5-6 දෙනෙක් මං කොහොම පේලියට එන්න. එක එක්කෙනාට දැම්මන් ටයි ගැට. එක්කෙනෙක් ඇහුවා ෆාදර්ලා ටයි දාන්නේ නැහැ නේ. කොහොමද ෆාදර් ටයි එක? මං කොහොම 8 වෙනි පන්තියේදී මට තාත්තා ඉගැන්වුවේ. හරියට ටයි එක දාන්න ගැට කිහිපයක්ම ඉගැන්වනවා. අද අපේ තරුණ දරුවෝ කොච්චර ඉන්නවද? මේව සමහරට ඒගොල්ලෝ හිතන්නේ නැහැ මේ දේවල් තුළ අපේ පෞරුෂය ගොඩනගෙන ආකාරය.
ඒ නිසා ඔබේ දරුවාට කවදා හරි දවසක අභිමානයෙන් යුතුව කතා කරන්නට ඉතුරු කරන්න තාත්තේ. එක මිනිස්සෙක් කාන්තාරේ අතරමං වුණා. අතරමං වෙලා ඔහු ക്ഷേම භූමියක් හොයාගෙන යනවා. හම්බුන්නේ නැහැ. දැන් පිපාසයි, බඩගින්නයි. ඈත දකින්න ගස් කොළන් වගේ. ඔහු එතනට යනවා. ඊට පස්සේ ඔහු දකින්න එතන නලලින්දක් තියෙනවා. පරණ නලලින්දක් තියෙනවා. ඔහු ඒක ගහලා බලනවා වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? ඔහු කලකිරෙනවා අයියෝ මේකට වතුර ටිකක් හොයාගන්න තිබුණා. කොළරුඩු ගොඩාක් පිරලා තියෙනවා. ඒවා ටිකක් එහාට මෙහාට කරපුවාම භාජනයක් දකිනවා. මේ භාජනේ දූවිලි වලින් පිරීලා භාජනේ ටිකක් සුද්ධ පවිත්‍ර කරුවාට පස්සේ ඒකේ උඩම ගහලා තියෙනවා fill it before you leave. ඔබ යන්නට මත්තෙන් මේ පුරවා යන්න. බලපුවම ලොකු භාජනයක් ඒකේ වතුර පුරවලා තියෙනවා. දැන් ඔහුට හිතුණා මේක බීගෙන යන්න. මේක බිව්වොත් මොකද වෙන්නේ? පුරවලා තියන්නට බෑ. කමක් නැහැ. මේ කරාමයට වතුර ටිකක් දාලා ගැහැව්වා කරාස් ගානවා වතුර එන්නේ. ඊට පස්සේ කමක් නැහැ තව ටිකක් දැම්මා. ඒ ගැහුවා ඒත් නැහැ. අන්තිමට වතුර ටික ඔක්කොම දැම්මා දැන්. දාලා ගහද්දි ඔන්න ටිකක් මඩ වතුර එන්න ගත්තා. ඊට පස්සේ ටික තව ටිකක් ගහද්දි හොඳ වතුර එන්න ගත්තා. අන්තිමට හොඳ පිළිසුරු වතුර එන්න ගත්තා. ඌ හොඳට බීලා ඇඟපතත් හොදගෙන යන්න ලෑස්ති වෙද්දී උඩ මතක් වුණා මේකේ ගහලා තිබුණා නේද? fill it before you leave. ඌ ඒක පුරවලා ඒක හොඳට කට වහලා ගල් කැටයක් අරගෙන ඒක යටින් අහපව් ගැහැව්වා. Yes, it is very true. ඒක සැබෑවක්. බලන්න අපේ දෙමව්පියෝ අපේ ජීවිතවල කොච්චර පුරවලද ගිහිල්ලා තියන්නේ අය. සමහර දෙමව්පියෝ ඉන්නවා තමුන්ගේ දෙමව්පියන්ගෙන් ලැබිච්ච දේවල් තාත්තලා ඉන්නවා ඒවා දරුවන්ගේ ජීවිත තුළ පුරවන්න ඉතුරු කරලා නැහැ. එක්කෝ බේබදු කමට, එක්කෝ සල්ලාල කමට, එහෙම නැත්නම් සූදුවට විනාශ කරලා, නැතිනාස්ති කරලා, නැති බංගස්ථාන කරලා කාලා කන්නේ වෙලා මුළු මහත් පරම්පරාවක්ම විනාශ කරපු තාත්තලාත් ඉන්නවා. ඒ අතර දරුවන්ගේ ජීවිත තුළ පුදුමාකාර ලෙස පුරවපු තාත්තලාත් ඉන්නවා. අම්මා මිය දෙන්නට කලින් ලොකු අක්කට පොතක් ගෙනල්ලා දීලා. ඒ පොතේ තියෙන ඔක්කොම හැම දෙයක්ම ලියලා තාත්තා ගැන විස්තරත් ඔක්කොම තියෙනවා. ඒකේ මැද පිටුවක තිබුණා අක්කා මට පෙන්නුවා තාත්තගේ බැංකු පොතේ බැංක් account එක. FD එකක් තියෙනවා ලොකු FD එකක්. ඊට පස්සේ අම්මා කියලා හරියටම අම්මා ස්වර්ගස්ස වෙන්න මාස 2කට වගේ ඉස්සර. පුතේ මේක අරගෙන සේවින්ස් එකකට දාන්න. ලොකු මුදලක් ඉතුරු කරලා ගිහිල්ලා. අපි කවුරුත් දන්නේ. තාත්තා මුලින්ම සේවය කළේ ටිම්බර් කෝපරේෂන් රාජ්‍ය දේව සංස්ථාව. ඊට පස්සේ අවුරුදු ගණනාවක් නයිසොල් එකේ දක්ෂ බොයිලර් ඉංජිනේර් කෙනෙක්. අපි කවුරුත් දන්නේ නැහැ. දරුවන්ගේ ජීවිතවලටත් ඉතුරු කරලා අම්මගේ අවසාන කටයුතු කරන්න කිසි දෙයක් අපිට තිබ්බේ නැහැ. තාත්තා ඉතුරු කරලා ගියා. එහෙම තාත්තලා හරිම දුර්ලභයි. ඒ වගේ තාත්තලා මම දන්නවා තව තාත්තලා ඒ වගේ ඉන්න තාත්තලා ඉන්නවා. මහා පුදුමාකාර කැපවීමකින් වැයවීමකින් තමුන්ගේ ජීවිතේම දරුවන්ට දෙන තාත්තලා. රත්තරන් දුවේ පුතේ ඔබේ තාත්තා බැරි වුණාම ඒ තාත්තව මහලු මඩමකට ගෙනියන්න ඔබට පුළුවන්ද?
ඒ තාත්තව ගිහිල්ලා අනාථ නිවාසයකට දාන්න ඔබට පුළුවන්ද? ඇතැම් විට දුර්වලකම් තියෙනවා. නමුත් ඒ ඔබේ තාත්තා. ඒ නිසා අපි සප්‍රසාදේ ජීවමාන ස්වාමින් වහන්සේ ඉදිරියේ ඒ හැම තාත්තා කෙනෙක්වම අපි උන්වහන්සේට බාර දෙමු. මේ මොහොතේ අපි සියලු දෙනාම නැගිට සිට ගායනා කරමු මාසික ගීතිකාව. දේව තාත්තයි අපේ සිත සනසන්නේ. දේව තාත්තයි අපිට සැනසීම දෙන්නේ. දේව තාත්තයි අපිට සුවය දෙන්නේ. අපි ගායනා කරමු මාසික ගීතිකාව. මගේ සිත සනසා මගේ සිත සනසා මා ළඟ සිටිනා දිවි සමිඳුන් ඔබමයි. පියනුවන්නමා නුඹ සමග සිටිමි මෙලෙස පවසමින් මට ශක්තිය දෙන දෙවි සමිඳුන් ඔබමයි. මගේ සිත සනසා මේ දිවි ගමනේ කරදර මැද්දේ කවුරුන් මා අත්හැරියත් මේ දිවි ගමනේ කරදර මැද්දේ කවුරුන් මා අත්හැරියත් මා අත් නොහරින දෙවි සමිඳුන් මා අසලම සිටියේ සදා. මා අසලම සිටියේ සදා. මගේ සිත සනසා එදා දේව තාත්තා ඒ ජනතාව අවුරුදු 40ක් මුළුල්ලේ පාලු කරේ යද්දී දිවා කාලේ වලාකුලක් මෙන් රාත්‍රියේ ගිනි දඹක් මෙන් ඔවුන් සමග සෙරවෙන ඔවුන් ශක්තිමත් කළා. මුවදින දිය වෙත ඇදෙනාසේමා හදවත වෙත ඇදෙනවා සමිරේ. සරණක් නෑමාට ඔබ වෙතටම එන්නම්. මා ඔබ වෙතටම එන්නම්. මගේ සිත සනසා මගේ සිතට සැනසීම දෙන්නේ දේව තාත්තයි. පියා මගේ අම්මා මාව එපා කළත් දේව තාත්තා මාව බාර නොගෙන ඉන්නේ නැහැ. පාලු කරේ පෙළහර පාමි රැකවරණය දුන් දෙවියන් දුන් ඔබමයි. ඉල්ලෙසම අපටත් රැකවරණය දෙන දෙවි සමිඳුන්
ඔබමයි දිවියේ සමිඳුන් ඔබමයි මගේ සිත සනසා මගේ සිත සනසා මාළඟ සිටියා දිවියේ සමිඳුන් ඔබමයි පියනුවන්නවා නුඹ සමග සිටිමි මෙලෙස පවසමින් මට ශක්තිය දෙන්න දෙවි සමිඳුන් ඔබමයි මගේ සිත සනසා අද උදෑසන යාඥා කරද්දී මේ තාත්තල වෙනුවෙන් යාඥා කරද්දී මීට මාස ඉහතකදී මාව මුණ ගැහෙන්නට පැමිණියා හමුදාවේ සේවය කරන තාත්තා කෙනෙක්. සිකුරාදා දවසක පැමිණියා. ඔහු මට කියනවා ෆාදර් මට ඇති වෙන්න සුදුසුකම් තියෙනවා. මට තාම උසස් වීමක් ලැබුණේ නැහැ. මට පල්ලෙහා හිටපු හුඟක් අයට උසස් වීම ලැබුණා. මොකද්ද හේතුව දන්නේ නැහැ. දැන් මම මොකද්ද ඒකට දෙන්න පිළිතුර? මං කිව්වා පොඩ්ඩක් ඉන්න මං ඔයාට යාඥා කරන්න. මම කුරුසි තියලා යාඥා කළා. මම යාඥා කළේ ඔහුට උසස් වීමක් ඉල්ලලා නෙමෙයි. මම යාඥා කළේ ස්වාමිනී ඔබ වහන්සේ ඔහුගේ අවංක ඉල්ලීමක් ඔහු කරන්නේ නෙමෙයි. ඔහුට කිසිම ඊර්ෂ්‍යාවක් නැහැ එයාගේ පල්ලෙහා කට්ටිය උසස් වෙලා ගියයි කියලා. නමුත් ඔහු කියන්නේ මගේ සුදුසුකම් වලට මට හරි දේ ලැබෙන්න සලස්වන්න. මං කිව්වා ඔහුට උසස් වීමක් ඉල්ලුවේ නැහැ. ස්වාමිනී ඔබ වහන්සේ මොහුට වචනයක් දෙන්න. ඔහු ඒ තරමටම අඩා වැටලා තියෙන්නේ. අධෛර්යයටපත් වෙලා තියෙන්නේ. ඔබ වහන්සේ වචනයක් දෙන්න කියලා. ඒ වෙලාවෙම මගේ මනසට උන්වහන්සේ දුන්නා දෙවි වචනයක්. උන්වහන්සේ මට කියනවා 1 පේදුරු 5:7 කියවන්නයි. මගේ ටෙලිෆෝන් එකේ බයිබලයේ තියෙන සුද්ධ බයිබලය. මන් දන්නේ මොකද්ද මේ වචනේ දැන් 1 පේදුරු 5:7 මොකද්ද තියෙන්නේ කියන එක මන් දන්නේ. මං කෝ පොඩ්ඩක් කොහොම ඉන්න. ස්වාමින් වහන්සේ මට ඔයාට යම්කිසි පණිවිඩයක් දෙන්න තියෙනවා. අපි බලමු මේ පණිවිඩය මොකද්ද කියලා. 1 පේදුරු 5:7 තිබුණේ මොකද්ද? උන්වහන්සේගේ දෙවියන් වහන්සේ සුදුසු කාලයේදී ඔබ උසස් කරන පිණිස උන්වහන්සේගේ බලවත් හස්තයට යටත් වෙනවා. පුදුමාකාර පණිවිඩයක්. දෙවියන් වහන්සේ සුදුසු කාලයේදී ඔබ උසස් කරන පිණිස උන්වහන්සේගේ බලවත් හස්තයට යටත් වන්න. උන්වහන්සේ ඔබ ගැන සලකන හේයින් ඔබගේ හැම කරදරයක්ම උන්වහන්සේට බාර දෙන්න. මේ වචනය ඇහුව විතරයි තාත්තා කෑ ගහලා අඬන්න ගත්තා. අඬලා නතර වුණේ. අනේ ෆාදර් මන් දන්නවා මේ සුදුසු කාලය නෙමෙයි. මේ කාලය නෙමෙයි සුදුසු. ෆාදර් මම සුදුසු නෑ තාම මේ තත්වයටපත් වෙන්න. මට අවශ්‍යයි ලොකු පාපුච්චාරණයක් කරන්න කියලා. ඒ තාත්තා ඒ වෙලාවෙම ඉතාමත්ම යහපත් අවංක පාපුච්චාරණයක් කරා. මං කිව්වා මේ වචනේ අයිති කරගෙන යන්න. මාසයක්වත් ගත වුණේ ඔහුටත් හිතන්නට බැරි තරම් පුදුමාකාර ලොකු උසස් වීමක් ඔහුට ලැබුණා. ඒ උසස් වීම ලැබිච්ච දවසේ ඒක බාර අරගෙන ගෙදරට එද්දී මගෙන් පුංචි ඉල්ලීමක් කළා ෆාදර්. ෆාදර්ට පුළුවන් නම් ඇවිල්ලා මාවයි පවුලේ අයවයි ආශිර්වාද කරන්නට කියලා. මම ගිහිල්ලා ආශිර්වාද කළා.
ප්‍රේමන්ත සහෝදර සහෝදරයනි. අපි හුඟක් වෙලාවට අපේ ජීවිතේ අපිට ඕන දේ අපි ඉල්ලන්නේ. ඔබට ඕන දේ ඔබ ඉල්ලන්නට එපා. ඉල්ලන්න දෙවියන් වහන්සේගේ කැමැත්ත. ජේසුස් වහන්සේ දේව තාත්තට ආමන්ත්‍රණය කරන ආකාරය අපිට ඉගැන්වුවේ ඒකයි. මන්ද සමිඳුන්ට ප්‍රේම කරන අයට අවශ්‍ය දේ එතුමානෝ සපයා දෙනවා. පළමු කොට උන්වහන්සේගේ රාජ්‍යයත් ධර්මිෂ්ඨකමත් හොයන්න අන් හැම දෙයක්ම ඔබට ලැබෙනවා. එසේනම් අපි සප්‍රසාදේ ජීවමාන ස්වාමින් වහන්සේ ඉදිරියේ දනින් වැටි අපි උන්වහන්සේට අද බාර දෙමු. අපි විශේෂයෙන්ම අපේ තාත්තලාව බාර කරමු. ඩිමෙන්සියා රෝගී තත්වෙන් පත් වෙන්න මගේ තාත්තා මතකයේ සම්පූර්ණයෙන්ම නැති වෙලා තියෙනවා. නමුත් අක්කා ආදරෙන් බලා ගන්නවා. ඒ අක්කගේ දෑත් ශක්තිමත් කරන්න ජේසුනි. ඒ වගේම ඇසේ ශල්‍ය කර්මයකට භාජනය වෙලා එක ඇහැක පෙනීම අහිමි වෙලා තියෙන තාත්තා කෙනෙක්ව අපි උන්වහන්සේට බාර කරමු. සුවය දෙන්නට කියලා. විශාල ණයබර තුල ගොඩ එන්නට හැකියාවක් නැතිව 17 දුක් විඳින තාත්තා කෙනෙක්ව අපි බාර කරමු. ඒ සියලු ණයබර වලින් නිදහස් කර දෙන්නට කියලා. අද වෙන සම්බන්ධතා ගොඩනගාගෙන පෞල් ජීවිත අවුල් කරගෙන ඉන්න විවිධ දේවල් වලට ඇබ්බැහි වෙලා සිටින මත්පැන් වලට සූදුවට සල්ලාලකමට ඇබ්බැහි වෙලා ඉන්න තාත්තලා අපි බාර කරමු. බඩේ බන්ධනයකට ගොදුරු වෙලා සිටින තාත්තා කෙනෙක්ව බාර දෙමු. එයින් නිදහස් කර දෙන්නට කියලා. මීට අවුරුදු 4කට පමණ ඉහතදී ඒ තිබෙන බන්ධනය තවමත් ඔහුට වද දෙනවා. එයින් සම්පූර්ණයෙන්ම නිදහස් කරන්නට කියලා. ව්‍යාපාර බංකොලොත් වෙලා අඩපණ වෙලා ඉන්න තාත්තලා, අද විදේශ රටවල සිටින තාත්තලා, තමුන්ගේ අනාගතය ගැන පුදුමාකාර බියකින් ඉන්න, තමුන්ගේ ව්‍යාපාරේ කොයි මොහොතේ කොයි ආකාරයට නතර වෙයිද, ඒ අතහැරලා දාන්නට වෙයිද කියලා මේ කොවිඩ් වසංගතය නිසා අසරණ වෙලා ඉන්න තාත්තලා හුඟක් අය. අද උදේ පාන්දර එක තාත්තා කෙනෙක් එංගලන්තේ ඉඳලා මට කතා කළා. ඒ ඔහුගේ ව්‍යාපාර ශක්තිමත් කර දෙන්නට කියලා අපි බාර කරමු. විදේශ රටවල සිටින තාත්තලා, වගේම ක්‍රියාන්විත මෙහෙයුම් වල ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ සිටින තාත්තලා, දුර බැහැර සේවාවන්හි නියැලී සිටින දීවර කර්මාන්තය තුල සිටින තාත්තලා, ඒ තාත්තලාගේ දහබිඳු දරුවෝ දකින්නේ නැහැ. අපි උන්වහන්සේට බාර කරමු. තමුන්ගේ වැඩ රාජකාරී කටයුතු කරගන්නට ශරීර සෞඛ්‍යයක් නොමැතිව අසරණ වෙන්න ඉන්න තාත්තලාව අපි උන්වහන්සේගේ අමිල ශ්‍රී රුධිරෙන් ස්පර්ශ කරන්නට බාර කරමු. වැඩිහිටි නිවාසවල, මාළු නිවාසවල ඉන්න තාත්තලා, තමුන්ට සිදුවෙච්ච අසාධාරණකම් නිසා දවසින් දවස කඳුළු බොනවා. ඒ දුක අහන්න කෙනෙක් නැහැ. අපි දේව තාත්තට බාර කරමු. ඒ දිව්‍ය සංරක්ෂණයට බාර කරමු මේ මොහොත. සෙත් FM ගුවන් විදුලි නාලිකාව ඔස්සේ අපත් එක්ක බොහෝ තාත්තලා සම්බන්ධ වෙනවා. අන්තර්ජාලය ඔස්සේ හුඟක් තාත්තලා අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ඉසේ ආබාධ තුළ ඉන්න අය, ඇස්වල ආබාධ, දියවැඩියාව, අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල් අධික වීම, ස්නායු වල ආබාධ, හදවත් වල ආබාධ තුළ බයිපාස් සැත්කම් වලට භාජනය වී සිටින තාත්තලා, අපේ මහන්සිය හැතිය වකුගඩු වල ආබාධ තුළ සිටින ඒ හැම කෙනෙක්වම අපි විශේෂයෙන් යාඥා කරමු. පාකින්සන් රෝගෙන් පෙළෙන පියතුමෙක් වෙනුවෙන්, මවක් වෙනුවෙන් අපි යාඥා කරමු. සප්‍රසාදී ජීවමාන ස්වාමීන් වහන්සේ ඉදිරියේ අපි හැම කෙනෙක්ම දැනගසා උන්වහන්සේට බාර කරමු. අපි ජීවමාන ජේසුනි, ඔබ වහන්සේ හැම තාත්තා කෙනෙක්වම ඔබ වහන්සේ ආලේප කරන්න, ඔබ වහන්සේගේ ශ්‍රී රුධිරයෙන් ආලේප කරන්න. ජීවමාන ජේසුනි, ඔබ වහන්සේගේ රුධිරයෙන් සුවය දෙන්න. ජීවමාන ජේසුනි, සුව කරන්න මා. ජීවමාන
ඔබ හෙළු ශ්‍රීලයෙන් සුව කරන්න මා ඔබ හෙළු ශ්‍රීලයෙන් සුව කරන්න මා ජීවමාන ජේසුනි සුව කරන්න මා ජීවමාන ජේසුනි සුව කරන්න මා විවිධ බැහැවීම් තුළ වහල්කම් වල ඉන්න තාත්තලාව ඒ තත්වෙන් නිදහස් කර දෙන්නට කියලා. රැකී රක්ෂාවල් නොමැතිව අසරණව සිටින තාත්තලාව උන්වහන්සේ ඒ මානසික ආතතියන්ගෙන් චිත්ත පීඩාවන්ගෙන් නිදහස් කර දෙන්නට කියලා අපි සප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේ ඉදිරියේ ප්‍රාතිහාරයක් එල්ලලා උන්වහන්සේට මොරගසමු මේ මොහොතේ. අද දවසේදී ඔබ සප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේට ගෙනාවා වූ ඒ අයිදීම උන්වහන්සේට බාර කරන්න. උන්වහන්සේ ඉදිරියේ තබා ප්‍රාතිහාරයක් ඉල්ලලා අපි උන්වහන්සේට මොරගසමු මේ මොහොතේ. සප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේට බාර කරන්න. උන්වහන්සේගේ දෑතේ තබන්න. අද දවසේදී ඔබ සප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේ ඉදිරියට ගෙන ආයදීම උන්වහන්සේට බාර කර උන්වහන්සේට මෙසේ අපි කඳලව් කරමු. ප්‍රාතිහාරයක් පතනෙමු අප සමීදුනි ඔබගෙන්. හැමෝම ලොකු විශ්වාසයකින් පතනෙමු අප සමීදුනි ඔබගෙන්. රෝබිය දුක දුරැලා වසංගතද වනසා සුවසහනය ලැබ දෙන ලෙස ඉහලින් නොබේ අභිමතය පතා ප්‍රාතිහාරයක් පතනෙමු අප සමීදුනි ඔබගෙන්. ප්‍රාතිහාරයක් පතනෙමු අප සමීදුනි ඔබගෙන්. සමීදුනි ඔබගෙන්. සමීදුනි ඔබගෙන්. සප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේගෙන් ආශිර්වාදය ලබන මේ මොහොතේ අපි උන්වහන්සේට බාර කර ශරීරයේ විවිධ ස්ථානයන්හි පිළිකාවන් හටගෙන තිබෙන අය තාත්තලා ඉන්නවා, අම්මලා ඉන්නවා. කරු කන්‍යා සොයුරියක් වෙනින් යාඥා කරමු. ඒ වගේම මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්, ඒ දරුවන් ඔෂුද්ධ ආත්මයන් වහන්සේගේ ප්‍රඥාවෙන් ශක්තිමත් කරන්නට කියලා. උන්වහන්සේ ස්වර්ගෙන් පූපය ඔවුනට දෙවවදාලසේක. සෑම ප්‍රබෝධයක් මෙහි අඩංගු වී ඇත්තේය. යාඥා කරම්හ. ත්‍රිඑක මහෝත්තම දෙවි පියාණනි, ඔබ වහන්සේ දිවා කාලයේ වලාකුළක් මෙන්ද රාත්‍රී කාලයේ ගිනි ටැබක් මෙන්ද වැඩ සිටමින් ඔබ වහන්සේගේ ජනතාව සෑම විපතකින්මද සෑම ව්‍යසනයකින්මද වසංගත හා ලෙඩ රෝගවලින් රැකගත්තාසේ අපවද රැකදුන මැනව. දේව සම්මුඛයේ ජීවත් වෙමින් දේව වර ප්‍රසාදයෙන් පූර්ණ වූ ජීවිත ගත කරන්නට
අපට පිහිටුව මැනව. මේ චතාරික භාවනාව තුළ සැබෑ මනසාපනයක් තුළින් වතනව සිත ඉරාගෙන ඔබ වහන්සේ වෙත පැමිණෙන්නට බෑපත් සිතක් අපට දුන මැනව. ශුද්ධ වූ ස්වාමිනී, ඔබ වහන්සේගේම මේ ආශිර්වාදයට සෑම තාත්තා කෙනෙක්වම අපි බාර කරන්නෙමු. විශේෂ කොට විවිධ ලෙඩ රෝග නිසා එක්තැන් වී සිටින තාත්තලාද, ජීවිතය අසරණ වී තනි වී සිටින තාත්තලාද ඔබ වහන්සේගේම පීතෘක සෙනෙහස තුළ ආශිර්වාද කළ මැනව. ක්‍රිස්තුනී, අපි ඔබ වහන්සේට නමස්කාර කොට ස්තුති ප්‍රශංසා කරමු. මක්නිසාදයත් ඔවහන්සේගේ ශ්‍රී කුරුසෙන් ඔවහන්සේ ලෝකය ගලවාගත්සේක. ආමේන්. සප්‍රසාදී ජීවමාන ස්වාමීන් වහන්සේගෙන් ආශිර්වාදය ලබන මේ උතුම් බලගත් මොහොතේ විශේෂයෙන්ම ඔබගේ පවුලේ තාත්තා ස්වාමීන් වහන්සේ වෙතට කැඳවාගෙන තියෙනවා නම් ඒ තාත්තා වෙනුවෙන් ත්‍යාඥා කරන්න. රෝගීව සිටින තාත්තලව මේ ආශිර්වාදය තුළ ශක්තිමත් කර ආශිර්වාද කරන්නට. උන්වහන්සේගේ දේහෙන් කඩා හැරුණා වූ ඒ අමිල ශ්‍රී රුධිරය අපේ ගතේ අපේ සිතේ සෑම තුවාලයක්ම සුවපත් කරමින් අපව බලගත කරන්නා වූ ශුද්ධ ස්වාමිනී, ඔබ වහන්සේගේම අමිල ශ්‍රී රුධිරයෙන් අපව දෝණය කොට අපව සුවපත් කළ මැනව. මගේ සිතේ තුවාලයන් සුව කරන්නේ ඒලෙයි. මගේ ගතේ තුවාලයන් සුව කරන්නේ කුරුසියෙන් ගැලූ රුධිරය
කාලයන්